ඒතකොට දෙවෙනි ගානේ අපිට මෝටරයක් දීලා ත්‍රෙඩ් එක කරකවද්දි ඕන ටෝක් එක හොයන්න තිබුණේ. ඒතකොට ඒක රේඛීය ප්‍රවේගය ඇසුරින් අපි හදාගත්ත කෝණික ප්‍රවේගය. රේඛීය ප්‍රවේගය x ඇසුරින් අපි මේ සම්බන්ධය අපි මේ බෙදීම හදාගත්තා. ඒකෙන් θ කෝණය හොයාගත්තා. තප්පරයක දැනේ θ කෝණය. අපිට ඒකට ඒක අවකලනය කරලා θ ඩොට් සමානයි 25 විදි මෙන් p වතාවක් x ඩොට් ගන්න පුළුවන්. එතකොට රේඛීය ප්‍රවේගය ආදේශ කරලා කෝණීය ප්‍රවේගය හොයාගන්න පුළුවන්. එතකොට ඒකම ආයි අවකලනය කරන කෝණික තවරණය හොයාගන්න පුළුවන් රේඛීය තවරණය හොයලා. x ඩබල් ඩොට් කියන්නේ රේඛීය තවරණය. තවරණය දීලා නේ මෙතන ප්‍රවේගය දීලා තියෙනවා ගානේ. ඒකෙන් θ ඩොට් හොයාගන්න පුළුවන්. θ ඩොට් කියන්නේ කෝණික ප්‍රවේගය හොයාගන්න පුළුවන්. අපි කලින් හිපු ටෝක් එක ආදේශ කරලා පොට් පවර් එක හොයාගන්න පුළුවන්. එතකොට දෙවෙනි ගාන එතනින් ඉවරයි. කල්නේ දෙවෙනි එක තවරක් වුණ නැන්නේ. ආවන උත්තර ටිකනේ. මේ උත්තරේ නෝ ඔයගොල්ලෝ. ඒතර මේක හොයාගන්න තමයි ඒක පොඩි කේස් එකකට තියෙන්නේ. අපි ළඟට යන්න. ඒක තීටා ඩොට් එක ගැන හිතෙන්නේ නැහැ ඉතින් එහෙම නේද? ඕ අර අතන කේස් එකෙන් තමයි ගන්න තියෙන්නේ. 25 අර ලීඩ් එක ගැන හිතලා 25 කෝණයක් කරගෙද්දි යන ලීඩ් එකනේ NP කියන්නේ. ඒක අර බෙදීම හදාගත්තොත් තමයි හදාගන්න පුළුවන්. මාත් ඒක හොයාගත්ත මේක උත්තර නිවනවා. නැත්නම් ඒක හිතා ගන්න අමාරුයි. ඊට සමාන ඒක ආප්‍රෝ මේක දාන්න බා. ඒ හැමදාම මේක ඔව් අර විදිහට හිතපුවම අවුලක් එන්නේ මේ දුර මෙච්චර දුරක් යද්දි ඒතර ටීට කෝණයක් හැරගෙන කොච්චර දුරක් යනවද x මේ සම්බන්ධය හදාගන්න තියෙන්නේ බෙදලා. අපි තුන්වෙනි එකට තුන්වෙනි කියනවා double start square threaded screw shaft double start double start කියන්නේ n සමානයි 2යි start ගන්න ඉන්නුනි පෙන්නන්නේ n සමානයි 2යි square threaded screw shaft moving a fixed guide carries an end load of 1 Newton. ඒතකොට ස්ක්වයර් thread එකේ mean diameter එකක් දීලා තියෙනවා. මෙතන ස්ක්වයර් thread එකක් ගැන කියනවා. ඒකේ mean diameter මිලිමීටර් 150ක් කියනවා. pitch length එකක් දීලා තියෙනවා මිලිමීටර් 25ක්. මේ thread එකේ විස්තර තමයි ඒතකොට දෙන්නේ. mean dm එකයි pitch length එකයි. ඒතකොට screw thread එකේ ඝර්ෂණ සංගුණකය 0.2 දීලා තියෙනවා. ඒතකොට මෙතන වෙන සීන තමයි තේරුම් ගන්නවා. මෙතන කියනවා square threaded screw shaft එක තියෙනවා moving in fixed guide. fixed guide කියන්නේ මොකක්ද? ස්ථායි මේක moving in කියවහම මේක ඇතුලේ thread එක තියෙන කියන්නේ fixed guide and end load of 500 newton. එතකොට end load කියලා කියනවා. ඒ කියන්නේ සමහරට මේ උඩ තියෙන load එකක් වෙනවා thread එක උඩ. අපි බලමු රූප කොහොමද දීලා තියෙන්නේ. end load කියවහම උඩින් වෙන්න ඕන. නේ මේක 37 නේද තියෙන්නේ.
දැන් අපි හිතුවේ අර සිරස්ස තියෙනවා කියලා. ඒ කියන්නේ ජැක් එකක් වගේ. මේ විදිහට ස්ථායි තියෙන එක උඩ ඇතුලෙන් threaded shaft එක තියෙනවා. thread එක කපලා තියෙන shaft එක. shaft කියන කූරක් වගේ. එතකොට ඒකේ end එකේ උඩ තියෙන load එකක් වගේ හිතුවේ. ඒක තිරස් ඇඳලා තියෙනවා. තිරස් හිතුවත් ප්‍රශ්න නෑ. එතකොට load එක මේ විදිහට තිරස්ස තියෙනවා. end load කිව්වම thread එක උඩ තියෙන load එකක් කියලා අර ගන්න කියලා තියෙන්නේ 500 නිව්ටන්. නිව්ටන් 500 load එකක් තියෙනකොට නැත්නම් මේ ගුඩින් අදින්න පුළුවන් අපිට බරක් වගේ හිතලා. එතකොට thread එක මත තියෙන load එක. එතකොට අර විදිහට thread එක මත තියෙන load එකක් විතර ගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ආනතලයේ විදිහට හිතුවොත් weight එක කියලා ගන්න වෙන්නේ. ඕක උඩට අඳින්න බැරිද? ඔය ඒක තමයි දැන් අර අපි කලින් ඉඳපු විදිහට අඳින්න පුළුවන්. මෙතන ඒතර weight එක විදිහට ගන්න පුළුවන් 500 නිව්ටන් කියලා. එතකොට මේ thread එක screw jack එකක් වගේ අපිට හිතන්න පුළුවන්. සිරසෙන්ද තවලනේ එතකොට බර එතකොට weight එක තමයි වැටලා තියෙන්නේ. thread එක උඩින්. නේ මෙහෙමනේ. මේක තමයි අර fixed කතාව. නේද? එතකොට මේක තිරස්සෙන්ද තවලන්නේ. තිරස්ස එතකොට තිරස් බලයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. නැත්තම් end load කිව්වහම උඩින් තියෙන බරක් විදිහට හිතන්න පුළුවන්. නේ? ප්‍රශ්න නැහැ නේ. එතකොට අපිට මේ විදිහට thread එකේ තියෙන බලය හොදි ප්‍රශ්න නැහැ නේ. එතකොට ඒක කොටස් දෙක නේද? කලන නේද ප්‍රශ්න? ඔව්. එතකොට අවුලක් නැහැ නේද අරම ගත්තත්? ඔව් උඩට ගන්නත් පුළුවන් නේ. පුළුවන්. මේක එතකොට කියලා නැහැනේ හරහාටම. ඒක තමයි ඒ ගාන කියලා තියෙන විදිහට සමහරවිට පැටලෙනවා. හිතාගන්න මොකද්ද වෙන්නේ කියලා. right carries in the load and එහෙම කියලා නෑනේ මම. මෙතන horizontal තියෙනවා. හොරිසොන්ටල් කියලා ඒක තමයි මාත් මුලින් හිතුවේ කෙලින් කියලා. මෙතන end load එක තමයි අපිට හිතා ගන්න වෙන්නේ thread එක උඩින් තියනවා කියලා. ඒ කියන්නේ මේ ජැක් එකක් වගේ තියෙන උඩින් තියනවා කියලා ගන්න වෙන්නේ load එක. ඒකට අර විදිහට ජැක් එකෙන් උස්සනවා වගේ අවස්ථාවක් කියලා තමයි හිතන්න වෙන්නේ. load එක ඒතර පල්ලෙහාට තියෙනවා. කොහොම හරි thread එක මතට තමයි මේ load එක එන්නේ. නිව්ටන් 500. එතකොට තමයි අර W tan phi ධන alpha වල W ට දාන්න පුළුවන්. ධන alpha. ඒ W වලට තමයි කොහොම හරි load එකක් එන්නේ අන්තිමට. අපි load එක තියෙන තැන තමයි හිතා ගන්න ඕන. මේ end load කිව්ව එකෙන් තමයි අර විදිහට ගන්න වෙන්නේ අපිට. thread එක උඩ තියෙන load එකක් කියලා. අපිට ඒකට මෙතන අවස්ථා දෙකක් අහලා තියෙනවා. Move the shaft against the load. ඒතර දෙවෙනි කියනවා move the shaft in the direction of the load. ඒ කියන්නේ දැන් load එක පල්ලෙහාට අපි මේ විදිහට සිරස්ස හිතුවොත් load එක පල්ලෙහාට තියෙද්දි load එක මුලින් අහන්නේ උඩට ගෙනියන්න. against the load. උඩට යන අවස්ථාවේ. පළවෙනි අහන දෙවෙනි අවස්ථාවන පල්ලෙහාට යන අවස්ථාවේ. in the direction of the load. load එක පල්ලෙහාට තියෙනවා. අපි ඒකට සිරස්ස ඇඳගත්තා. අර රූපය වගේ. මේ විදිහට සිරස්ස ඇඳගත්ති. තිරස්ස ඇඳගත්තොත් අපි load එක ලකුණු කරගන්න පැත්තට විරුද්ධව යනවා කියලා හිත ගන්න වෙන්නේ. පළවෙනි එකේදී. load එක මේ පැත්තට ලකුණු කරොත් load එකට එරෙහිව මේ thread එක තුල තියෙනවා. thread එක කවලා තියෙද්දි load එකට එරෙහිව අපිට මේ අවස්ථා දෙකේදීම එන්නේ අර ආනතලයේ දිගේ උඩට එන එකයි පල්ලෙහාට යන එකයි නේ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒතකොට මේ load එකේ දෙන්නේ ආනතලයේ මත තියෙන වස්තුවේ බර විදිහට. එතකොට මේක load එක දිහාවට චලනය වෙනවා කියන්නේ
ආනතල දිගේ පල්ලෙහාට යන අවස්ථාව. ලෝඩ් එකට ප්‍රතිවිරුද්ධව චලනය වෙනවා කියන්නේ. ප්‍රතිවිරුද්ධව යනවා කියන්නේ ආනතල දිගේ උඩට යනවා. ලෝඩ් එක පල්ලෙහාට තියදී චලනය උඩට. එතකොට මේ අවස්ථා දෙකට තමයි කොහොම හරි මේක වැටෙන්නේ. අපිට දැන් AB කොටස් වල ගන්න කියන්නේ තේ දෙකම තමයි. මේ ආනතල දිගේ උඩට පල්ලෙහාට යන අවස්ථාව. උඩට යනවනම් යෙදෙන්න ඕන තිරස් බලය. පල්ලෙහාට එනවනම් අනිත් පැත්තට යෙදෙන්න ඕන තිරස් බලය. එතකොට ටෝක් එක හැදෙන්නේ මේ තිරස් බලයෙන්ම තමයි. මේ ත්‍රෙඩ් එක මත යෙදෙන P තිරස් බලයකින් තමයි. ඒකයි අපි මෙතන DM බෙදීම දෙකකින් වැඩි කරන්නේ. මේ මධ්‍ය නරය හොයාගන්න. DM බෙදීම දෙක අරගෙන මේ P බලයෙන් වැඩි කරලා තමයි අපි ටෝක් එක හොයාගන්නේ. මේ ත්‍රෙඩ් එක මත දියවන ටෝක් එක. මේ වගේ ලක්ෂයක දියවන ටෝක් එක. ඒකට පළවෙනි කොටස නම් මේ විදිහට බාරයට එරෙහිව යන්න. එතන පළවෙනි කොටස යන තියෙන්නේ move the shaft against the load. නිව්ටන් 500 විරුද්ධ weight එකට විරුද්ධ යනවා කියන්නේ ආනතලෙ දිග උඩට යන අවස්ථාව වගේ. phi ධන alpha ඉන්නේ එතකොටනේ. මෙතන lambda අරන් තියෙන ඝර්ෂණ කෝණයට lambda ධන alpha අරන් තියෙන්නේ ආනතලෙ දිග උඩට යන අවස්ථාවට. එතකොට අපි W තමයි අර දීලා තියෙන බාරේ ලෝඩ් එක alpha phi කෝණ දෙක තමයි හොයාගන්න තියෙන්නේ. එතකොට phi lambda alpha lambda කෝණ දෙක තමයි හොයන්න තියෙන්නේ. lambda කියන්නේ ඝර්ෂණ කෝණය. alpha කියන්නේ thread එක කපලා තියෙන කෝණය. helix angle. helical screw කියන්නේ ඒ හැඩෙන් helix angle කියන්නේ එතකොට ඒ කපලා තියෙන angle එක. ඝර්ෂණ කෝණය lambda හොයන්න පුළුවන් නේ. tan lambda සමානයි mu කියන අර mu දීලා තිබුණා 0.2. එතකොට මේකෙන් lambda උක්ත කරගන්න පුළුවන් tan inverse 0.2. ඒකෙන් lambda හොයාගන්න පුළුවන්. alpha හොයන්න පුළුවන් අර විදිහට thread එක දිග කරලා හිතුවා. ආනතලයේ ඇඳලා හිතුවා. phi dm සම්පූර්ණ වටයක් දිග කරපුවාම යන උස තමයි np. ලීඩ් එකට සමාන දුරක් නෑනේ සම්පූර්ණ වටයක් කරගද්දි. ඒ සම්බන්ධය අපිට ගන්න පුළුවන් tan lambda. tan alpha sorry. helix angle එක ගන්න පුළුවන් tan lambda සමාන np බෙදීම phi dm. එතකොට මේ ටික ආදේශ කරපුවාම n සමානයි 2යි මේ අවස්ථාවේදී. ඩබල් ස්ටාර්ට් කියලා තියෙනවා. එතකොට ඒ කෝණ වෙන්නේ මෙතන ඇල්ෆා හොයද්දි තමයි. ඇල්ෆා කෝණ එනවා 6.5 කියලා. ලැම්ඩා එනවා ඉස්සරහට 11.3ක් කියලා. එතකොට මෙතන ඕන දත්ත ටික තියෙනවා අපිට. ටෝක් එක හොයන්න. ත්‍රෙඩ් එක මත තියෙන ටෝක් එක හොයන්න තියෙන්නේ. ගානේ හොයන්න තියෙන්නේ එතකොට ඔව් ටෝක් එක මෙතන ටෝක් එක හෙව්වහන් පස්සේ ත්‍රෙඩ් එක මත හෙව්වහන් පස්සේ අපිට කොහොමත් මේ ටෝක් එක දෙන්න වෙනවා. ඒ කියන්නේ ත්‍රෙඩ් එක දිගේ උඩට පල්ලෙහාට යවන්න ඒ ටෝක් එකම තමයි ව්‍යාවර්තයම තමයි මේ විදිහට හැන්ඩල් එකක් දාලා යම් කිසි ආර්තෝරකින් දුන්නත් දෙන්න වෙන්නේ ඒ ටෝක් එකම තමයි. ඒක ටෝක් එක තමයි අපිට මේ විදිහට දුරින් බෙදලා බලය හොයන්න වෙන්නේ. එතකොට කොතනට වුණත් එකම ටෝක් එක තියෙන්නේ. එහෙනම් මෙතන ගානේ ටෝක් එක විතරක් අහලා තියෙන්නේ. ඒතර අර විදිහට ඇල්ෆා ලැම්ඩා කෝණ දෙක හොයාගෙන ටෝක් එක හොයාගන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේදී move the shaft against the load. එතකොට phi දන ලැම්ඩා ඇල්ෆා දන ලැම්ඩා කෝණ දෙක එකතුව. එතකොට දෙවෙනි කොටසේ අර විදිහට අහන්නේ torque required to move the shaft in the direction of the load. ඒ කියන්නේ බලය යෙදෙන පැත්තටම චලනය වෙනකොට. ඒ කියන්නේ W බාරය පල්ලෙහාට තියෙද්දි මෙතන නේ alpha.
චලනයත් පල්ලෙහාට සිද්ධ වෙනකොට. ඒ කියන්නේ ආනතල දිගේ පල්ලෙහාට එදෙන්න ඕන තිරස් බලය. P බලය dm බෙදීම දෙකෙන් මධ්‍යයෙන් ආරයෙන් වැඩි කරපුවාම තමයි පල්ලෙහාට එන්න ඕන ටෝක් එක හොයාගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී ලැම්ඩා ඍණ ඇල්ෆා ඝර්ෂණ කෝණයෙන් හේලික්ස් ඇන්ගල් එක thread එක කපලා තියෙන ඇන්ගල් එක අඩු කරලා තමයි ටෝක් එක හොයන්න පුළුවන්. එතකොට මේ අවස්ථා දෙකේ ව්‍යාවර්ත දෙක එනවා. පළවෙනි එක එනවා සුළු කරපුවාම 11.73. දෙවෙනි එක එනවා 3.45. එතකොට මේ අවස්ථා දෙකට ව්‍යාවර්ත දෙක හොයන්න තියෙන්නේ. තුන්වෙනි කොටස අහනවා what should be the mean diameter if the torque required to be 0 in case B. මෙතන අහන ටෝක් එක 0 වෙන්න ඕන mean diameter එක. ඒ කියන්නේ move the shaft in the direction of the road. ආනතල දිගේ පල්ලෙහාට එන්න ටෝක් එක බිඳ වෙන්න ඕන mean diameter ගන්න. ඒ කියන්නේ මෙතන ආනතල දිගේ පල්ලෙහාට එන අවස්ථාවේදී අපි කතා කරන්නේ මේක මේ බරින්ද ඝර්ෂණ බලයේ ඝර්ෂණ කෝණය හුඟක් අඩු වුණා. මේක නිකම්ම ලිස්සල යනවා කියලා. ඒ කියන්නේ ආනතල දිගේ පල්ලෙහාට එන අවස්ථාවේදී ඕන ටෝක් එකනේ මේ තියෙන්නේ. මේකෙදි ටෝක් එක බිඳුව එන්නේ ඒ කියන්නේ මේ P බලය යෙදෙන්න ඕනේ නැත්තේ බරින්ද ඝර්ෂණ බලය වැඩගෙන පල්ලෙහාට එද්දි. ඒ කියන්නේ ඝර්ෂණ බලය හුඟක් අඩු වුණොත් ඝර්ෂණ බලය හුඟක් අඩු වුණොත් මේ බරෙන් ඇති වෙන ප්‍රතික්‍රියාවෙන් නිකම්ම ලිස්සල එනවා. P බලයක් ඕන වෙන්නේ නැහැ. P බලය නැතුව ලිස්සල එනවා. P බලයක් යෙදෙන්නේ නැහැ. අර overhauling of screw කියලා අපි screw friction එක කතා කරා. ඒ අවස්ථාව එන්නේ ටෝක් එක බිඳුව වෙන්නේ මේ ලැම්ඩා ඇල්ෆාට සමාන වෙන අවස්ථාවේ. ඝර්ෂණ කෝණේ helix angle දැන් මේක අඩු කිරීමන තියෙන්නේ. ආනතලයේ දිග උඩට යන අවස්ථාව එකතු කිරීම තියෙනවා. මේක අඩු කිරීම තියෙන අවස්ථාවේදී මෙතන කෝණ දෙකේ යගයන් එක බලන්න වෙන අපිට. මේක ඍණ වෙනවද ධන වෙනවද බිඳුව වෙනවද කියලා. බිඳුව වෙනවා කියන්නේ ටෝක් එක ඕන වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය අඩු හින්දා නිකම්ම ලිස්සල එනවා. ඒ අවස්ථාවේ දැන් අහන්නේ අපි දැන් අපි ඝර්ෂණයත් කතා කරා. මේ 5 රින ලැම්ඩා එකේදී මේ පදේ ඍණ වෙනවා. ටෝක් එක ඕන වෙන්නේ නැහැ. අනිත් පැත්ත ටෝක් එක දෙන්න නම් මේක සමතුලිතලා නවතිලා තියෙනවා. ඒ අවස්ථාව ඔක්කොම ඝර්ෂණය කතා කරා. එතකොට මේ වගේ අවස්ථාවක් තමයි මේ අහන්නේ. ටෝක් එක බිඳුව වෙන්න ඕන. T සමානයි බිඳුව වෙන්න. ඒ කියන්නේ මේ ලැම්ඩා ඍණ ඇල්ෆා පදේ බිඳුව වෙන්න. ඕන මීන් ඩයමීටර් එක. මීන් ඩයමීටර් එක අපිට ඕනුනේ මෙතන ඇල්ෆා හොයද්දි. tan ඇල්ෆා සමානයි np බෙදීම 5dm නේ. එතකොට මේ ඇල්ෆා tan ඇල්ෆා ඒ ඇල්ෆා පදේ ලැම්ඩාට සමාන වුණොත් සමාන වෙන dm අගේ තිබ්බොත් තමයි t ටෝක් එක බිඳුව වෙන්නේ. t සමානයි බිඳුව එන්නේ. ඒ dm තමයි හොයන්න කියන්නේ. ඒ කියන්නේ මේ දෙක සමාන වෙන අවස්ථාව ගන්නවා. when alpha equal lambda torque is 0. හරිනේ මේක මේ දෙක සමාන වුණොත් බිඳුව වෙලා ටෝක් එක බිඳුව වෙනවා. එතකොට ඒ සමාන කරපුවාම ලැම්ඩා කොහොමද ඝර්ෂණ කෝණය දීලා තිබ්බා.
එතකොට මේ thread එකේ angle එක තමයි වෙනස් වෙන්නේ. මොකද මේ mean diameter එකත් එක්ක tan alpha සමානයි n t බෙදීම dm බෙදීම phi dm නේ. දැන් මේ mean diameter එක අඩුයි කියන්නේ එන්නේ මේ angle එක වෙනස් වෙනවා. angle එක වෙනස් වුනහම ලොකු angle එකක් තියෙනවා නම් ඝර්ෂණ බලය තිබ්බත් සාමාන්‍ය විදිහට තිබ්බත් නිකම්ම ලිස්සලා එන්න පුළුවන් thread එක දිගේ. එතකොට මේ සමාන අවස්ථාවේදී dm හොයන්න කියන්නේ. dm පදේ. එතකොට tan lambda අපි දන්නවා දැන් මෙතන alpha සමානයි lambda නම් ඒ දෙකේ tan අගයන් දෙක සමාන කරනවා. tan lambda සමානයි tan alpha. අන්න මෙතන නෑ ඒක නෙමෙයි කරලා තියෙන්නේ. alpha lambda ට සමාන කරලා alpha කියන්නේ tan inverse පදේනේ. මෙතන alpha ලියන්න පුළුවන් නේ tan inverse කියලා. np බෙදීම phi dm. එතකොට මේ tan inverse එක tan lambda විදිහට දාන්න පුළුවන්. මෙතන lambda නේ. tan lambda කියලා දාන්න පුළුවන්. එතකොට tan lambda දන්නවා අපිට dm මුක්ත කරගන්න තියෙන්නේ. tan lambda කෝණය දන්නේ හින්දා tan lambda හොයාගන්න පුළුවන්. මේ dm එක උක්ත කරන් තියෙනවා. එතකොට dm හොයාගන්න පුළුවන්. ඒක සුළු කරලා. අර ටෝකේ සමාන බිඳුව වෙන අවස්ථාවේදී මේක සමාන කරන්න තියෙන්නේ. alpha සමානයි lambda. එතකොට මේ විදිහට alpha lambda ට සමාන වෙන dm වගේ හොයාගන්න පුළුවන්. ඒක රවුලක් නැහැ නේ ඒකත්. t සමාන බිඳුව වෙන අවස්ථාව අරගෙන හදන්න තියෙන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට t සමාන බිඳුව වෙන්නේ අර විදිහට නිකම් ලේසන එන අවස්ථාව සලකන්න වෙන අපිට. ඒකයි දැන් alpha lambda ට සමාන කරලා තියෙන්නේ. මෙතන ටෝක් එක බිඳුව වෙන්න. අපි යන අනිත් ගානට යන්නේ 4. 4 නේ කියනවා turn buckle එකක් ගැන. turn buckle has a single start square thread with a mean diameter මිලිමීටර් 12ක mean diameter එකක් තියෙනවා. mean diameter එක දීලා තියෙනවා. pitch length එක දීලා තියෙනවා මිලිමීටර් 3ක් කියලා. එතකොට ඝර්ෂණ සංගුණය දීලා තියෙනවා screw and the turn buckle. අපි turn buckle එක මතකයි මේ විදිහට කොටුවක් තිබ්බේ. මේ දෙපැත්ත දෙක හැන්ඩල් එකක් විදිහට තියෙනවා. මෙතන මැද තියෙනවා නට් දෙක. thread එක කපපු නට් දෙක. ඒකටම තමයි දෙපැත්තට කූරු දෙකක් තියෙන්නේ. thread එක කපලා. නට් එක ඇතුලෙන් යනවා. දෙපැත්තට තියෙනවා. ඒතකොට මේ වටේ නට් දෙක කරකද්දි මේ thread එක දිගේ මේක මේ දෙපැත්ත දෙක ඉස්සරහට පස්සට එනවා. ඒ කියන්නේ ඔය ගස් අදින්න වගේ තමයි ඔක ගන්න මේ විදිහට ගැට ගහලා මේ විදිහට කේබල් එකක් ගැට ගහලා මේක එක පැත්තකට සෙට් කරන්න පුළුවන්. ටර්න් බකල් එකේ. එතකොට තව කොහෙන්ද ගැට ගහනවා? තව ගහකට ගැට ගහලා තිබ්බ. මේ කරකවල මේ කේබල් දෙකේ ආතතිය වැඩි කරන්න පුළුවන්. එතකොට මේක අදින්න පුළුවන් මේ කරකවල thread එක මගින්. මේ thread එක තියෙන shaft එක ගන්න තියෙන දෙපැත්තේ. ඒක නට් දෙක දිගේ එකිනෙක ලං වෙලා මේ වල ආතතිය වැඩි වෙනවා. එතකොට මේ වට එක තමයි කැරහෙන්නේ මේ thread දෙක දිගේ.
එතකොට මේ thread වල තමයි mean diameter, pitch length එක, ඝර්ෂණ සංගුණකය දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා determine the moment that must be applied to the turnbuckle. ඒ thread එකට ඉදන්න ඕන ව්‍යාවෘතය අහන්නේ. To draw together the end of the screws against a load of 4 kilonewton. කිලෝනිව්ටන් 4000ක ආතතියක් තියෙනකොට අර විදිහට turnbuckle එකේ thread දෙකක් තියෙනවානේ. ඒ thread වල විස්තර තමයි අර දීලා තිබුණේ. ඒ thread එකේ ආතතිය කිලෝනිව්ටන් 4000ක් වෙද්දී. එතකොට W වෙනකොට ගන්න වෙන්නේ කිලෝනිව්ටන් 4000. against the load කිව්වහම මේක ඇදෙන අවස්ථාවේදී torque එක හොයන්න කියන්නේ. එතකොට පළවෙනිට අහනවා මේක අදින්න, ඒ කියන්නේ මේක තද වෙන්න, මේ thread එක තද වෙන්න ඕන torque එක. determine the moment. පළවෙනි කොටස. දෙවෙනි කොටස අහනවා will the turnbuckle unscrew when the moment is removed. ඒ කියන්නේ මේ moment එක නොදුන්නාම මේ ආතතියට unscrew වෙනවා කියලා. ඒ කියන්නේ මේ thread එකදී ඉබේම මේ ආතතිය හින්දා මේක අනිත් පැත්තට කැරගෙනද කියලා අහනවා. ඒ අහන්නේ තර overhauling on screw කියන එක. ඒ කියන්නේ දැන් මේ විදිහට බලය දෙන්න නැති වුනහම මේ බාරයේ හින්දා ආනතල දිගේ පල්ලෙහාට යන අවස්ථාව. එහෙම වෙනවද කියලා අහනවා. අපි බලමු රූපෙත් එක්කම. මේ පෙන්ලා තියෙන turnbuckle එක. ඒතර ආතතිය දීලා තියෙන්නේ මේ දෙපැත්තට කර ගහලා තියෙන කේබල් වලට. එතකොට මේ ඕන මොමන්ට් එකයි අපිට හොයන්න කියන්නේ. මුලින්ම අහනවා මේක තද කරන්න. මේ ආතතිය දෙන්න. against the load කියනවනේ. එතකොට මේ thread එක තව තද වෙන්න. එතකොට තමයි tan phi ධන alpha පද එන්නේ. ධන alpha. නැත්තම් මේක lambda කියලා ගන්න පුළුවන්. පළවෙනි කහන එකතුව. එතකොට දෙවෙනි එක අහනවා මේක ඉබේම අනිත් පැත්තට කැරකිලා ස්ක්‍රූ දෙක බුරුල් වෙන්න. ඒ කියන්නේ tan phi ඍණ lambda අවස්ථාවේ. phi ඍණ lambda අවස්ථාවේදී torque එක බිඳුව වෙද්දී මේ phi ඍණ lambda අසමානතාවය කොහොමද කියලා හොයන්න අපිට. ඒක දෙවෙනි කොටසේ බලමු. දැන් පළවෙනි එක අහන්නේ මේක තද වෙන්න ඕන torque එකනේ. ඒක හොයලා බලමු මුලින්. අපිට උඩ mean diameter එක දීලා තියෙනවා. pitch length, ඝර්ෂණ සංගුණකේ single start කියලා දීලා තිබ්බා. අපිට උඩ අර කෝණ දෙක හොයාගන්න පුළුවන් torque එකට ඕන වෙනවා. මෙතන torque එකේ W සමානයි alpha ධන lambda dm බෙදීම දෙක. එතකොට W තමයි ආතතිය තන්තුවේ. alpha ධන lambda පදේ තියෙනවා. එතකොට alpha ධන lambda තමයි මෙතන හදාගෙන තියෙන්නේ. lambda හදාගෙන tan lambda එකේ ඝර්ෂණ කෝණය alpha දාගෙන අර ත්‍රිකෝණය සම්පූර්ණ වටයක දිග අරපුවාම thread එක දිගේ alpha lambda දෙක හොයාගත්තා. එතකොට torque එක හොයාගන්න පුළුවන් thread එක තද වෙන්න. against the load කියලා තිබ්බනේ. ඉතින් තමයි මේ alpha ධන lambda ගත්තේ. එතකොට මෙතන දහනවා if the moment is removed the turnbuckle will not unscrew. ඒක මුලින්ම කියන්න බෑ. අර විදිහට හදලා පෙන්නලා කියනවා. ඒ කියන්නේ self locking condition එකේ තියනවද නැද්ද කියලා යහන්නේ. moment එක නොදී තිබ්බහම lock වෙලා තියනවද කියලා. අර W නිව්ටන් එකේ හින්දා lock වෙනවද නැද්ද කියලා.
එතකොට ඒ අවස්ථාව වෙන්නේ W10 lambda ඍණ alpha අවස්ථාන dm බෙදීම 2 මෙතන lambda ඍණ alpha අවස්ථාවේ මෙතන සමීකරණ ලියන තියෙන එකපාර හිතන්න අමාරුයි W10 lambda ඍණ alpha අතව dm බෙදීම 2 එතකොට මේ අසමානතාවයේ ඍණ වුණොත් තමයි අනිත් පැත්තට ලෙහිලා එන්නේ. එතකොට මේ අසමානතාවය බැලුවනම් හරි මේ self locking condition එකේ තියනවාද කියලා. self locking condition එක අපි කතා කරන්නේ රාණතලයේ කතාවේදී friction වල. එතකොට ඒකම තමයි මේ අහන්නේ මේ alpha lambda පද දෙකේ විශාලත්වය එක්ක මේක ඍණ වෙනවද නැද්ද කියලා බලන්න තියෙන්නේ. එතකොට අපි alpha lambda පද දෙක හේව කණින් ඒ දෙක බලද්දී lambda විශාලයි alpha වඩා. lambda alpha වඩා විශාල වෙනවා. ඒ කියන්නේ ටෝකයක් ඕන ධන ටෝකයක් ඕන ආනතලෙ දිගේ පල්ලෙහාට එන අවස්ථාවක මේ විදිහට පල්ලෙහාට බලයක් ඕන චලනය වෙන්න ඝර්ෂණ බලයට එරෙහිව චලනය වෙන්න. ඒ කියන්නේ මේ ටෝක් එක යෙදුන්නේ නැත්තම් මේක චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ self locking condition එකේ තියෙනවා. අර විදිහට turn buckle will not unscrew කියලා කියන්න පුළුවන්. ඒතරේ alpha lambda පද දෙක සංසද කරලා මෙතන lambda ඍණ alpha ඍණ වෙනවනම් ටෝක් එක ඍණ වෙනවා. ධනයි කියන්නේ ධන ටෝකයක් ඕන වෙනවා. ටෝකයක් ඕන නම් පල්ලෙහාට එන්නත්. ඒක අපිට කියන්න පුළුවන් මේ විදිහට self locking condition එකේ තියෙනවද නැද්ද කියලා. එහෙමයි ඒක දෙවෙනි කොටස ඒක හදලා තියෙන්නේ. අවුලක් නැහැ නේද? තේරෙනවද? කට්ටිය ඉන්නවනේ. ඊළඟට යන්නේ. ඒකේ ගේට් එකක් ගැන කියනවා. ගණන් 5යි තියෙන්නේ. 6ක් තියෙනවානේ. ඒකට පස්සේ කියනවා a slide gate waiting කිලෝනීටර් 10000ක 18 කිලෝනීටර් 18 weight එකක් තියනවා කියනවා. raised and lowered by means square threaded screws. square thread එකකින් මේ වගේ බරක් තියෙන gate එක කුස්පල්ලෑ කරනවා. මෙතන water pressure එක ගැන කියනවා. ඒ කියන්නේ වැවක තියෙන වාහන දොරටුවක් වගේ. වැව් වැම්මේ තියෙන දොරටුවක්. ඒතකොට වැවේ තියෙන වතුර හින්දා මේ දොරටුව මත බලයක් ඇතිලා තියෙනවා. ඒ කියන්නේ තාපේ දිහා පැත්තෙන් බැලුවොත් මේ විදිහට තිරස්ස පීඩනයක් කියලා දෙන දොරටුව මත. ඒතකොට thread එක දිගේ උස් පල්ලෙහා කරද්දී ඝර්ෂණ බලය ඇති වෙන්නේ ඒ බරයි මේ ඝර්ෂණ බලයනේ තමයි පල්ලෙහාට තියෙන බාරය ඇති වෙන්නේ. W බාරය. එතකොට thread එකකින් ඒ බාරය මැඩකින් තමයි උස් පල්ලෙහා කරන්න ඕන. මේක ඒතර පල්ලෙහා කරලා තියෙන වෙලාවේදී ඒ ඇති වෙන බලය නිව්ටන් 4000. ඒ කියන්නේ මේ ඇති වෙන ප්‍රතික්‍රියාව තමයි නිව්ටන් 4000. ඒක අපි ඝර්ෂණ බලය හදා ගන්න ඕන. mu r දාලා. ඝර්ෂණ බලය මේ බරයි දෙකෙන්ම තමයි එතකොට අපිට ප්‍රතික්‍රියාව හොයන්න තියෙන්නේ. එතකොට මේ ස්ක්වෙයාර් thread එක ගැන උස් පල්ලෙහා කරන thread එක ගැන දීලා තියෙනවා මිලිමීටර් 60ක mean diameter එකක් තියෙනවා කියනවා. pitch length එක මිලිමීටර් 10ක්. ඊට පස්සේ කියනවා the outside and inside diameter of washer. මේකෙදි රැඳිලා තියෙන washer එකේ internal and out කියන washer එක ගත්තාම රැඳිලා තියෙන්නේ මැදින් thread එක ගිහිල්ලා මේ බාහිර අරේ අභ්‍යන්තර
බාහිර විස්කම්බය අභ්‍යන්තර විස්කම්බය දෙක දීලා තියෙනවා. රූපෙත් එක්කම බලමු මේක. එතකොට ඒ වොෂර් එකේ, ඒ කියන්නේ ත්‍රස් බේරින් වල සූත්‍රයෙන් ඒක හදන්න වෙන්නේ. ඒකේ ඝර්ෂණ සංගුණක දීලා තියෙනවා 0.1 කියලා. එතකොට මේ මෙතන 0.1 ගන්න වෙන්නේ ස්ක්‍රූ ත්‍රෙඩ් එකට. මෙතන කියනවනේ the screw and nut කියලා. එතකොට ත්‍රෙඩ් එකේ ඝර්ෂණ සංගුණකේ 0.1යි for the washer and seat. මේ washer එක seat එක අකුරු තියෙනවා කියන්නේ අපි රූපෙට යනවා අනිත් පැත්ත. එතකොට මේ විදිහට ත්‍රෙඩ් එක තියෙන්නේ. ත්‍රෙඩ් එක මත තියෙන weight එක තමයි මේ පෙන්වන්නේ. මේක බර පල්ලෙහාට යදලා තියෙනවා නට් එක මත weight එක. එතකොට ඒ ත්‍රෙඩ් එක කරකෙන වොෂ් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒක තියෙන මේ මෙතන රැඳිලා තමයි මේ බර ඇතිලා ත්‍රෙඩ් එක දිගේ මේක උඩට යන්නේ. එතකොට ගේට් එක හයියලා තියෙන මේ නට් එකට. නට් එකට ගේට් එක හයියලා තියෙන මේ මෙතනට පල්ලෙහාට. එතකොට මේක කරකවලානේ මේ නට් එක මෙතනින් කරකවනවා. මේ විදිහට හැන්ඩල් දෙකක් දෙපැත්තට දීලා. එතකොට මෙතන මේ තමයි වොෂර් එක පෙන්නලා තියෙන්නේ. වොෂර් එක මේ සීට් එක කියලා කියන මේ ආධාරකේ මත තියෙනවා. එතකොට තමයි මේක පල්ලෙහාට යනවා තියෙන්නේ. එතකොට මේ ඔක්කොගෙම තමයි මේ ගේට් එක එල්ලලා තියෙන්නේ. ගේට් එක එල්ලලා තියෙන නට් එක විතරයි මෙතන ඇදලා පෙන්නලා තියෙන්නේ. එතකොට මේ ත්‍රෙඩ් එක දිගේ නට් එක උඩ පල්ලෙහා යනවා. එතකොට මේ weight එක තමයි අපිට ඝර්ෂණ බලයෙන්ුයි ගේට් එකේ බරෙනුයි හදා ගන්න වෙන්නේ. මේ weight එක හදා ගන්නවා. ඒත් එකම මෙතන ඝර්ෂණ බලය මැඩ්ලන් වුණ ටෝක් එකත් වෙනම හොයන්න ඕන. thrust bearing වල සූත්‍රයෙන්. එතකොට මෙතන තමයි ඒ bearing කතාව දාන්න වෙන්නේ. මෙතන washer එක උඩට. එතකොට මුලින්ම මේ thread එක මත යෙදෙන්න ඕන ටෝක් එක බලමු. මේ ස්ක්‍රූ thread එක මත යෙදෙන ටෝක් එක බලමු මේ බාරය මගින්. බාරේ උඩට ගන්න මෙතන thread එකේදී ඔන්න ටෝක් එක ගමු. ඒකට එකතු කරන්න වෙනවා මේ thread එක මත වුණ වෙන ටෝක් එකට T1 කියලා ගත්තොත් ඒකට එකතු කරන්න ඕන මෙතන bearing එකේ ඇති වෙන ටෝක් එකක්. T2 කියලා වෙනම හඳුන්වනවා තව ටෝක් එකක්. අනුත් මොකක් කර ප්‍රශ්න? මොකක් කර කියන්නද ගියේ? අනුත් නෑ වැරදිලා මයික් එක ඔන්නුනේ. එතකොට මේ ටෝක් දෙක වෙනම හොයන්න ඕන. thread එකේ තියෙන ටෝක් එකයි මෙතන bearing එකේ තියෙන ටෝක් එකයි. එතකොට මෙතන මුලින්ම කරලා තියෙන්නේ ඒ ඕන කරන දත්ත ටික හදාගන්න දෙනවා. මෙතන thread එකේ angle එක අපිට alpha නේ ගන්න තියෙන්නේ. alpha හොයලා තියෙනවා tan alpha දාලා tan alpha 0.5ටයි
මීන් ඩයිමීටර් එක දීලා තියෙන්නේ thread එකේ මීන් ඩයිමීටර් දීලා අපිට D1 D2 දීලා තියෙන්නේ. මෙතන P1 max force එක ගැන කියලා තියෙන්නේ මෙතන handle එකේ කියලා තියෙන්නේ. මේ handle එක දෙන්න ඕන බලය කියලා තියෙන්නේ P1 කියලා අරගෙන. මේ thread එක දිගේ මේ weight එක උඩට ගන්න ඕන මේ බාරය උඩට ගන්න ඕන තිරස් බලයෙන් ඒ කියන්නේ මේ torque එක දෙන්නේ මේ handle එකෙන්නේ. handle එකේ දුරින් දෙන්න ඕන බලය තමයි P1 කියලා අරන් තියෙන්නේ. මෙතන ඒකටම කියලා තිබ්බ හින්දා හොයාගන්න බැරි නේ. මෙතන ඊට පස්සේ D note වෙනම හොයලා තියෙනවා. ඒතකොට ඒක එකටම තිබ්බට වෙනම දත්ත ටික හදාගෙන තියෙන්නේ P1 කියලා හඳුන්වලා දීලා තියෙනවා ඕන වෙන තිරස් බලය. handle එකේ දුරින් ඕන වෙන තිරස් බලය හොයලා තියෙන්නේ P. ඊට පස්සේ වෙනම mean diameter එක හොයලා තියෙනවා D note ඍණ P කියලා. අපි නෑ D1 සමානයි D note ඍණ P mean diameter එක හොයාගන්න සූත්‍රය. එතකොට D note කියලා හොයාගෙන තියෙනවා mean diameter එක. D1 කියන්නේ minor diameter එකට pitch length එක එකතු කරලා pitch length එක එකතු කරපුවාම mean diameter එක එනවා. ඉදිර mean diameter එකත් හොයාගෙන තියෙනවා. මිලිමීටර් 55ක් කියලා. අපි සමීකරණ දෙයක් බලමු මතකයි D mean සමානයි D1 ධන D2 බෙදීම 2 තව D mean diameter එක හොයාගන්න පුළුවන් වුණා major diameter එක D2 ගෙන් P බෙදීම 2ක් අඩු කරලා. තව D1 තිබ්බොත් P බෙදීම 2ක් එකතු කරලා හදාගන්න පුළුවන් mean diameter එක. ඒ සූත්‍ර තිබ්බා screw friction වල. ඒතකොට මේ විදිහට මිලිමීටර් 55ක mean diameter එකක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා දත්ත වලින්. alpha හොයලා තියෙනවා. ඒ විදිහට දත්ත ටික අඳුරගත්තාන් පස්සේ අර විදිහට torque දෙක හොයන්න තියෙන්නේ. එතකොට S1 අවස්ථාවේදී load එක පල්ලෙහාට තියෙද්දි චලනය උඩට තියෙන්නේ. පළවෙනි ගහන්නේ එතකොට උඩට යන අවස්ථාවනේ. එතකොට thread එකේ දිගේ බාරය පල්ලෙහාට තියෙද්දි චලනය උඩට.
එතකොට ෆ්‍රික්ෂනල් ටෝක් එක එන්නේ T සමානයි W tan phi ධන alpha ධන alpha වතාව dm බෙදීම දෙක අර හොයාගත්ත mean diameter එක දෙකෙන් බෙදලා දාන්න තියෙන්නේ alpha lambda කොහොමද තෝරන්න වෙනවා ඒකට මේ බේරින් කී ටෝක් එකක් තෝරන්න වෙනවා ඝර්ෂණ බල බේරින් කී දෙන ඝර්ෂණ බලයට ඕන ටෝක් එකක් එකතු කළා තමයි මුළු ටෝක් එක හොයන්න වෙන්නේ ඒකෙන් තමයි මේ p බලය හොයාගන්න පුළුවන් මේ ලෙන්ත් එක දීලා තියෙන ඒතර මේ බාරේ ඉස්සන අවස්ථාවේ ගේට්ටුව උස්සනකොට එතකොට ෆ්‍රික්ෂනල් ටෝක් එකට එකතු කරලා තියෙනවා බාරේ ෆ්‍රික්ෂනල් ටෝක් එක එතකොට W tan phi ධන lambda ධන alpha ගෙන් හදාගෙන තියෙනවා එතකොට ඉතින් බාරේ තමයි ඝර්ෂණ බලයෙන් ඇති වෙන බරයි අනේ මෙතන weight එක හොයාගෙන තියෙන්නේ සම්පූර්ණ thread එක මත යෙදෙන බර weight on the screw එතකොට ගේට් එකේ බර කෙලින්ම යෙදෙනවා කිලෝ නිව්ටන් 18000 එතකොට ඝර්ෂණ බලයේ අර ෆ්‍රික්ෂනල් රෙසිස්ටන්ට් එකක් දීලා තියෙනවනේ නිව්ටන් 4000ක ගේට් එක තියෙද්දි ගේට් එකේ බරයි වතුර හින්දා වැව් බැමට හේතු වෙලා ඇති වෙන ඝර්ෂණ බලයයි දෙකම දීලා තියෙනවා. මේ දෙක එකතු කරලා weight එක මුළු weight එක හදා ගන්න ඕන. ඒකම ඇති වෙන thread එක මත. thread එකෙන් දිගේ උඩට ගද්දි මේ W එකයි මේ friction resistant එකයි දෙකම එකතු කරලා ගන්න. එතකොට මේ මුළු බර යදෙනවා thread එක මත. එතකොට මෙතන W tan phi ධන lambda කියන එකට lambda ධන alpha එකට W වලට මේ දෙකම එකතු කරලා දාන්න ඕන. thread එක මත යදෙන බර. එතකොට ෆ්‍රික්ෂනල් ටෝක් එක හොයාගන්න පුළුවන් නෑ ස්ක්‍රූ එක මත යෙදෙන්න ඕන ටෝක් එක එතනින් හොයාගන්න පුළුවන් එතකොට වොෂර් එක උඩ ඇති වෙන ෆ්‍රික්ෂනල් ටෝක් එක වෙනම හොයන්න ඕන මෙතන කරලා තියෙන එක radius of the washer හොයාගෙන තියෙනවා මිලිමීටර් 50ක් කියලා එතකොට වොෂර් එකේ thrust bearing වල තියෙන සූත්‍රය මේක T2 2 සමානයි mu1 WR මෙතන R කියන්නේ ඒ thrust bearing වල එන R ඒ කියන්නේ වොෂර් එක මෙහෙම තියෙද්දි ඝර්ෂණය ක්‍රියා කරන ලක්ෂයක් අපි R කියලා හදා ගන්නවා ඩයමීටර් දෙක ඇසුරින් කැපිටල් R කියලා ඒ පෙන්වන්නේ ඒ වොෂර් වල ඒ ඝර්ෂණ බලය ඇති වෙන දුර ඒක හදාගන්න එතකොට R1 ධන R2 බෙදීම දෙක ඒ වගේ ඒක මේ R ගැන thrust bearing වල කතා කරමු
එතකොට ඒ සූත්‍ර කෙලින්ම මේකට ගන්න වෙනවා. එතකොට ඒ විදිහට වොෂර් එක මත ඇති වෙන ටෝක් එකත් වෙනම හොයන්න ඕන. මියු ඒ ඝර්ෂණ සංගුණක දීලා තියෙනවා 0.12 කියලා. එතකොට ඒ weight එක ගන්න වෙනවා අර ගේට්වේ බාරයි ඝර්ෂණ බලය දෙකේම එකතුව. මෙතන ඒතකොට radius of the washer කියලා අරගෙන තියෙන්නේ. අර විදිහට R1 දන R2 බෙදීම දෙක ඒ විදිහට එකතු කරලා දෙකෙන් බෙදලා. ඒ thrust bearing වල මේ ඝර්ෂණේ ක්‍රියා කරන දුර තමයි මේ විදිහට අරන් තියෙන්නේ. ඒතකොට දෙවෙනි ටෝක් එක මේක කියලා එනවා. The total torque required to overcome the friction. ඒ කියන්නේ ගේට්ටු උස්සද්දි ඕන මුළු ටෝක් එක තමයි හොයලා තියෙන්නේ. වොෂර් එකේ තියෙන ටෝක් එකයි thread එක මත තියෙන ටෝක් එකයි දෙකම එකතු කරලා හොයලා තියෙනවා නිව්ටන් මීටර් 2,28,000ක් කියලා. ඒක lower in the gate එකේදී ඒ විදිහට ටෝක් දෙකම හොයන්න ඕන. එතකොට ගේට්ටුව පහළට ගද්දි W වෙනස් වෙනවා. කලින් 22,000 නේ තිබුණේ නිව්ටන්. මේකෙදි ගේට්ටුවේ බර පල්ලෙහාට තියදී ගේට්ටුව මෙහෙම ගත්තොත් බර කොහොමද පල්ලෙහාට තියෙනවා. පල්ලෙහාට ගද්දි ෆ්‍රික්ෂන් රෙසිස්ටන්ට් එක උඩට තියෙන්නේ. නිව්ටන් 4000. කලින් බල දෙකම පල්ලෙහාට තිබුණා උඩට යන අවස්ථාවේ මේක පල්ලෙහාට යන අවස්ථාවේදී ඝර්ෂණ බලය උඩට තියෙනවා. නිව්ටන් 4000 උඩට තියෙනවා බර විතරයි පල්ලෙහාට. නිව්ටන් 14000 විතරයි පල්ලෙහාට. එතකොට මුළු weight එක එන්නේ නිව්ටන් 14000යි. එතකොට thread එක මත ටෝක් එක හොයද්දී ටෝක් 1 එක හොයද්දී W tan lambda ඍණ alpha. එතකොට W වෙනස් වෙලා නිව්ටන් 14000ට. නිව්ටන් 14000 ආදේශ කරන්න තියෙන්නේ alpha lambda හොයාගන්න පුළුවන්. dm බෙදීම දෙකත් හෙව්වා. මිලිමීටර් 55 කියලා හෙව්වේ dm එක. මධ්‍යම ඩයමීටර් එක. මධ්‍යම විස්කම්භය thread එකේ. එතකොට thread screw thread එක මත වුණ වෙන ව්‍යාවර්තය මේක කියලා හොයාගත්තා. එච්චරක් කියලා හොයාගත්තා. ඒතර කලින් වගේම වොෂර් එක ඇති වෙන ටෝකේ කලින් තිබ්බ ගානමයි. ඒතර වෙනස් වෙන්නේ thread එක මත ඇති වෙන ටෝකේ. මොකද මේක පල්ලෙහාට එද්දි weight එක වෙනස් වෙනවා. මෙතන පහළට එද්දි වොෂර් එක මතත් weight එක වෙනස් වෙනවා. අයි පල්ලෙහාට එද්දි ඝර්ෂණ බලය උඩනේ තියෙන්නේ. ඒතර වොෂර් එක මත ඇති වෙන්නේ අර weight එකම තමයි. මෙතන 1,32,00,000ක් කියලා ඇවිල්ලා තියෙනවා දෙවෙනි ටෝක් එක. වොෂර් එක මත පල්ලෙහාට එන ටෝක් එක. මෙතනදී 84,000ක් විතරයි කියලා තියෙන්නේ. ඒක හදන විදිය පෙන්වලා නැහැනේ. කොහොම හරි ඒක අර විදියටම W විතරයි වෙනස් වෙන්නේ මේ අවස්ථාවේදී. W වෙනවා නිව්ටන් 14000. මෙතන 20000 වෙනකොට. ඒතකොට එතනත් ඒ ටෝක් දෙක එකතු කරලා තියෙන්නේ. thread එක මත තියෙන ටෝක් එකයි අර විදිහටම වොෂර් එක තියෙන මත තියෙන ටෝක් එක වෙනම හොයන්න ඕන. mu w r මේ r කියන්නේ thrust bearing වල තියෙන ටෝක් එක. thrust bearing වල තියෙන array ඝර්ෂණය ක්‍රියා කරන array වගේ. R1 ධන R2 බෙදීම දෙක. ඒක හැම වෙලාවටම එහෙම නෙමෙයි. අර අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. මේ අවස්ථාවේදී R1 ධන R2 බෙදීම දෙක. ඒ කැපිටල් R කියන්නේ. ඒ W ත් වෙනස් වෙනවා නිව්ටන් 14000ට. ඒ ටෝක් එකත් විතර වෙනස් වෙලා තියෙන්නේ.
එතකොට මේ අවස්ථා දෙකේ වෙනම ටෝක් දෙක වෙනම එකතු කරලා ගන්නවා. එතකොට මේ අවස්ථාවේදී ඇති වෙන ටෝක් එක අර විදිහට ලීවර් එකේ කොච්චර දුරකින් ඕන වෙනවද කියලා ගත්තොත් P බලය හොයාගන්න පුළුවන්. ගූර්ණින්. ඒත් එකම efficiency එක අහලා තියෙනවා. ගානිතුරු කැලලක. efficiency of the arrangement. ඒක හදලා තියෙන විදිය මොනවද? efficiency එක කියන්නේ ප්‍රතිදාන කාර්යය බෙදීමේ ප්‍රධාන කාර්යය. ඒ කියන්නේ කොච්චර ඉන්පුට් එකකට කොච්චර අවුට්පුට් එකක් එනවද කියන එක තමයි කාර්යක්ෂමතාවය කියන්නේ. එතකොට මේ අවුට්පුට් එක අපිට ලියන්න පුළුවන් W tan alpha B බෙදීම දෙක කියලා. එතන tan alpha විතරයි නේ අරන් තියෙන්නේ. ඒකමඩ බලන්න බැහැ ගියා. මෙතන W tan alpha output එක. මෙතන input එකට දාන්න තියෙන්නේ පළවෙනි අවස්ථාවේ input එක. මේ input එක නාන තියෙන්නේ. මෙතන W tan දෙකත් ඇයි දන්නේ නැහැ. මම ඒක පස්සේ බලලා කියන්නද? කටියට මතකද ඒක? ඒක නිකන් බං ෆ්‍රික්ෂන් එක නිකන් අතහැරලා වගේ නේද තියෙන්නේ. ෆ්‍රික්ෂන් එක ඔව් ඒක තමයි මෙතන මේ tan alpha විතරක් කරන් තියන්නේ ඇයි දන්නේ. දාපු හේතුව හිතා ගන්න. ඒක තමයි මටත් මතක නැහැ හදුවේ හොයාගන්න නෑ. ඒ කියන්නේ ඒක මේ අරකෙදී නිකන් හේතුව කියන්නේ ඕක නිකන් පෙන්නන විතරයි නේද ලෙක්චර් එකේ. මට ඒක බලන්න බැරි ගියා ටියුටෝරියල් හදපු එක. ඒක මෙහෙම ලියලා පෙන්නන විතරක් වෙනද නේ? ඔය කියන්නේ හේතුවක් මුකුත් කියන්නේ නැහැ. ඒක මම බලන්නම්. ආයි මට ඒක එක්කම දාන්න බෑ මොකද්ද කියලා. අවුට්පුට් ටෝක් එක. දැන් පළහැට ඉන්පුට් ටෝක් එක දීලා තියෙනවා. tan alpha d බෙදීම දෙක. ඒක අර සමීකරණය ගත්තත් මොකද වෙන්නේ? ඒකෙන් ගන්න පුළුවන් නේ. net සමානයි tan alpha බෙදීම මට ඒක මතක නැහැ. කලින් නෝට් එකේ අගය දානකොට දාලත් දන්නේ නැහැ. ඔය ඇල්ෆා alpha කියලා දැම්මද? බින්දුවේශම් බින්දුවයි පහයට කියන එක තියනවද දන්නේ නැහැ ෆයි එක. නැද්ද? ෆයි එකක් තියෙනවද දන්නේ නැහැ නේ. නැතුව ඇති මං හිතන්නේ. අතන මුලින් හොයලා තියෙනවා අගයන් දෙක. මෙතන එකක් තියෙනවා ඇල්ෆා විතරයි. tan alpha විතරයි. ඒකම ඒක විතරයි. ඔව්. එතකොට අවුට්පුට් එක කොහොම හරි මේ ගේට් එක ඉස්සෙන එක ඒත් අර සමීකරණයෙන් ගන්න බෑද? අර කාර්යක්ෂමතාවයට එක ගත්තේ නීට සමානයි tan alpha බෙදීම ඉන්න මෙහෙම බලමු ටක් ගාලා ලෙක්චර් නෝට් එකෙන්.
internet slow. It began. Efficiency එක මෙහෙමත් හොයන්න පුළුවන් නේ. tan alpha දීම tan phi dan alpha. ඒකත් හොයන්න පුළුවන් නේ. ඒ සමීකරණ ගත්තේ ඒ දෙකටමනේ. මෙතන මේ එකතු අවස්ථා දෙකටම පොදුවේ දන්නේ ඉන්න alpha විතරක් දාලා තියෙන්නේ. ඒක මම හරියටම බලලා කියන්නම්. එතකොට efficiency එක අර සමීකරණය දාන්න පුළුවන්. මේක අවස්ථා දෙකට පොදුවේ tan alpha විතරක් ගත්තා දන්න. එහෙම ගන්න බෑ ඉතින්. අවස්ථා දෙකට වෙනස් වෙනවානේ කාර්යක්ෂමතාවය. මෙතන හැබැයි ඉන්පුට් එක දීලා තියෙන්නේ බාරයට එරෙහි වෙන අවස්ථාවේදී. ඒ කියන්නේ ඔසවන අවස්ථාව විතරයි ඉන්පුට් එක අරන් තියෙන්නේ. ඒකටම ඔසවන අවස්ථාවටම කාර්යක්ෂමතාවය වුවත් ඒ තවලක් වෙන්නේ නැති එක. මේ සමීකරණ නීට ඔසවන අවස්ථාවේ මේ phi dan alpha ඉන්නේ. ඒකනුත් ඒක හොයන්න පුළුවන් මම ඒක හරියට බලලා කියන්න. ඔගේ මේ කරලත් එහෙනම් මේ උඩ යටයි දෙකම WDM බෙදීම දෙකෙන් වැඩි කරලා නේද තියෙන්නේ? අරගෙන අර කරන් තියෙන්නේ එහෙම නේද? WDM බෙදීම දෙක. නැද්ද? ඕනේ WDM බෙදීම දෙක නෙමෙයි තියෙන්නේ. උඩ හැබැයි මේ 228000 එන්න නම් තව එක් ගාණක් එකතු වෙනවා නේද? 228000 ආවේ අර ටෝකයත් එක්ක. අර වොෂර් එකේ එකතු වෙලා නේද? ඔව් ත්‍රස්ට් බේරින්ග් වල ඒ සමීකරණයේ ටෝකයත් එක්ක. ඒක හරියට බලලා මම පස්සේ කියන්නම්. නේ. අර මෙතනින් මේ සමීකරණය ගන්න පුළුවන් නේ. ඒක ගත්තෙත් ඒකනේ. ස්ක්‍රූ ෆ්‍රික්ෂන් වල. ඒක බලලා කියන්න මම හරියට. 6 වෙනි ගානට යන්නේ. හරිය ගාන කියනවා motor and a gearbox used for lifting gateway. ඉංග්‍රීසි gate එක කතාව. gate එකේ බර දීලා තියෙන කිලෝ 5000ක් කියලා. subjected to mean fluid pressure. ඒක පීඩනයක් දීලා තියෙනවා. අරිතින වැවක ඒ දොරක් පෙන්ලා තියෙන්නේ. එතකොට මේ ප්‍රෙෂර් එක දීලා තියෙනවා. ප්‍රෙෂර් එකකින් මේ වර්ග මීටර නිව්ටන්. එතකොට මේ වර්ග බලයෙන් වැඩි කරලා තමයි බලය ගන්න වෙන්නේ තිරස් බලය. ගේටුව මත තියෙන තිරස් බලය. ඊට පස්සේ කියන vertical threaded spindle engage with the bush. vertical කිව්වම සිරස්නේ. ඒතර මේ thread එක තමයි එසෙන්නේ. මේ thread එක ඒ thread එක කරකවුවාම මේ gate එක උඩ පල්ලෙහා යනවා. මෙතන pressure එක දීලා තියෙනවා. P කියලා. ඒකේ තිරස් බලය හොයන්න පුළුවන්. එතකොට thread එකේ
මීන් ඩයමීටර් එකක් දීලා තියෙනවා. පිච් ලෙන්ත් එකක් දීලා තියෙනවා. මෙතන ඝර්ෂණ සංගුණක දීලා තියෙනවා between the gate and the guide 0.1 කියලා. තව තියෙනවා between the screw and the bush 0.8 කියලා. ඒකට thread එකට අදාළ වෙන ඝර්ෂණ බලය තමයි ඝර්ෂණ සංගුණකේ 0.08. එතන 0.1 ඝර්ෂණය දීලා තියෙනවා. මේ ගයිඩ් එකට මත ගේට්ටුව වැදිලා තියෙන ඝර්ෂණ බලය. එතන 0.1ක් දීලා තියෙනවා. එතන මේ ප්‍රෙෂර් එකේ ඇති වෙන බලය හොයලා මේ ඝර්ෂණ බලයෙන් වැඩි කරලා ඝර්ෂණ බලයක් ගන්න ඕන. තව ගේට් එකේ බරත් වෙනම දීලා තියෙනවා. නිව්ටන් කිලෝ 5000ක් කියලා. බර කොහොමද පල්ලෙහාට තියෙනවා. එතකොට උඩට යනවා නම් ඝර්ෂණ බලය පල්ලෙහාට යනවා නම් බර පල්ලෙහාට තියෙද්දි ඝර්ෂණ බලය උඩට තියෙනවා. මේ අවස්ථා දෙකේදී එතකොට බල දෙක අඩු වැඩි වෙනවා. එතකොට මෙතන ගියර් බොක්ස් එකේ දාලා තියෙනවනේ thread එක කරකවන්න. එතකොට මෙතන ගියර් බොක්ස් එකේ ස්පීඩ් රිඩක්ෂන් එක දීලා තියෙනවා. ඒකේ එෆිෂියන්සි එකක් දීලා තියෙනවා. මෙතන තව විස්තරය කියලා තියෙනවා thread එකේ single start කියලා. n සමානයි 1ක් කියලා. එතකොට මේ ගානේ ගන්න තියෙන්නේ මෙතන බල දෙක වෙනස් වෙනවා. එතකොට thread එක මත ඇති වෙන W T සමානයි W tan lambda ධන alpha. මෙතන W තමයි වෙනස් වෙන්නේ. උඩ පල්ලෙහාන අවස්ථා දෙකේදී අපිට හොයන්න කියන්නේ මුලින්ම find the required power of the motor to raise the gate. gate එක විසවන අවස්ථාවේදී. එතකොට මේ බල දෙකම පල්ලෙහාට තියෙනවා. W වලට මේ දෙකම එකතු වෙනවා. gate එක වෙන අවස්ථාවේ power එක හොයන්න කියන්නේ power of the motor. එතකොට motor කියන්නේ motor එකේ power එක. එතකොට අපිට speed reduction gear box එකේ ඒ දෙකම ගන්න වෙනවා. speed reduction එකයි efficiency එකයි ඒ දෙකම බහු කරලා තමයි motor එකට යන්නේ. ඒතර හදලා තියෙන ඉදිරිය ගත්තොත් ගේට් එක ඇතුළේ මුළු බර කිලෝ 5000 මේ වර්ගඵලයේ පීඩනය වර්ගඵලයේ තියෙනවා. එස් වෙන අවස්ථාවේදී බර පල්ලෙහාට ඝර්ෂණ බලයත් පල්ලෙහාට තියෙන්නේ. එතකොට මුළු thread එක මත දෙන මුළු බාරය හොයන්න ඝර්ෂණ බලයයි මේ ගේට්ටුවේ බරයි දෙකම එකතු කරන්න ඕන. ඒකට ඝර්ෂණ බලය හොයාගෙන තියෙනවා නිව්ටන් 28000ක් කියලා. ඝර්ෂණ සංගුණක වැඩි කරලා තියෙනවා වර්ගඵලයේ පීඩනය වැඩි කරලා තියෙනවා වර්ගඵලයෙන්. එතකොට තිරස් බලය එනවා ප්‍රතික්‍රියාව මේ විදිහට බිත්තියෙන් ඇති වෙන ප්‍රතික්‍රියාව හොයාගෙන තියෙනවා. බිත්තිය මත දෙන ප්‍රතික්‍රියාව හොයාගෙන තියෙනවා. පීඩනයේ වර්ගඵලයෙන් වැඩි කරලා ඒක ඝර්ෂණ සංගුණය වැඩි කරපුවම ඝර්ෂණ බලය හොයන්න පුළුවන්. එතකොට මුළු භාරය හොයාගෙන තියෙනවා නිව්ටන් 78000ක් කියලා. thread එක මත එතකොට නිව්ටන් 78000ක භාරයක් යදෙනවා. ඒකට එරෙහිව තමයි thread එක දිගේ උඩට යනවා. එතකොට torque එක තමයි W tan lambda ධන alpha dm බෙදීම 2. එතකොට මේ W තමයි නිව්ටන් 78000.
මෙතන W තමයි නිව්ටන් 78000. ඇල්ෆා ලැම්ඩා දෙක හොයාගන්න පුළුවන්. ඇල්ෆා හොයාගන්න පුළුවන් මේ විදිහට ත්‍රිකෝණය දාලා. ලැම්ඩාත් ඝර්ෂණ සංගුණකින් ගන්න පුළුවන්. මේ දෙක ආදේශ කරපුවාම ටෝක් එක එනවා. මුල් ටෝක් එක. කලින් thread එක වගේම ගන්න පුළුවන්. එතකොට මේ ටෝක් එක දෙන්නේ ගියර් බොක්ස් එකේ. මෝටරයට සම්බන්ධ වෙලා තියෙන ගියර් බොක්ස් එක. එතකොට පවර් එක ගන්න දැන් thread පහළ thread එකේ ඕන ටෝක් එක තමයි මේ දීලා හොයාගත්තේ. ස්ක්‍රූ thread එකේ ඕන ටෝක් එක. එතකොට ගියර් බොක්ස් එක පහු කරලා ඉද්දි ස්පීඩ් රිඩක්ෂන් එකක් තියෙනවා. එතකොට එෆිෂියන්සි එකක් තියෙනවා. එතකොට අපිට එෆිෂියන්සි එක දීලා තියෙනවානේ 180ක් කියලා. එතකොට පවර් ඉන්පුට් එකට 180කින් තමයි පවර් අවුට්පුට් එක හම්බෙන්නේ. එතකොට මෙතන පවර් එක මුළු පවර් එකන හොයන්න කියන්නේ. එතකොට ටෝක් එකත් අපිට ගන්න වෙනවා ඔමේගාත් ගන්න වෙනවා. ඔමේගා තමයි ස්පීඩ් රිඩක්ෂන් එකේ ඉන්නේ. 1/50ක් කියලා දීලා තිබුණා. එතකොට 1/50කින් ස්පීඩ් රිඩක්ෂන් එක එනවා. ඒකෙන් තමයි ඔමේගාත් ගන්න වෙන්නේ. එතකොට නේට සමානයි P අවුට්පුට් එක විදීම P ඉන්පුට් එක 180 කියන එකකින් අපිට ඒක වැඩි කරලා ගන්න පුළුවන් 0.8 කියලා. 180 කියන්නේ 0.8ක්. එතකොට අපි කතා කරන්නේ ටෝක් එක තමයි පල්හැ. අපි රූපෙම ගමු. මේ thread එක මත වුණ ටෝක් එක අපි හිව්වනේ thread එක screw thread එක මත වුණ ටෝක් එක T කියලා හෙව්වා. එතකොට මේ ගියර් බොක්ස් එකෙන් පස්සේ නේට කියන efficiency එක තියෙන ගියර් බොක්ස් එකෙන් පස්සේ තියෙන මෝටර එක තියෙන ටෝක් එක තමයි හොයන්න ඕන. එතකොට පවර් එක ලියද්දි පවර් අවුට්පුට් එක බෙදීම පවර් ඉන්පුට් එකනේ efficiency කියන්නේ 0.8. ඉන්පුට් එකට දාන්න පුළුවන් මේ T dash අවුට්පුට් එක තමයි මේ thread එකෙන් ඉස්සෙන එක T. එතකොට මේ T dash හොයන්න තියෙන්නේ. එතකොට මේ ටෝකින් 0.8 වැඩි කරපුවම තමයි T dash එක එන්නේ. අනිත් පැත්තට. මෙතන ඉන්පුට් එක දෙන්නේ මෝටරෙන්. T dash එතකොට පල්හැ උඩ තමයි T thread එකේ ටෝක් එක. අවුට්පුට් එකේ උඩට. එතකොට T අවුට්පුට් එක උඩ මේ පල්හැ thread එක මත යෙදෙන ටෝක් එක උඩ තියෙන්නේ. එතකොට මෝටරෙන් යෙදෙන මේ shaft එකේ තියෙන ටෝක් එක තමයි T dash. එතකොට T dash හොයන්න මේ ටෝක් එක බෙදන්න ඕනේ 0.8. T බෙදන්න ඕනේ 0.8. ඒ කියන්නේ 0.8ක අඩු වෙලා තමයි T එන්නේ. ඒතකොට T dash තමයි හොයාගන්න ඕන අපි. ඒතකොට මේ ඔමේගා ගත්තොත් T dash කින් වැඩි කරලා T dash වැඩි කිරීම ඔමේගා වලින් පවර් එක හොයන්න පුළුවන්. ඒතකොට මේ efficiency එකෙන් තමයි අපි මේ T dash හොයාගන්න ඕන. මෝටරේ ඇති වෙන ව්‍යාවර්තය. අපිට හොයාගන්න පුළුවන් thread එකේ ඇති වෙන ව්‍යාවර්තය.
ඒකෙන් මේ විදිහට පාගන්න පුළුවන් t dash. ඒ විදිහේ තමයි අර පල්ලේ හදලා තිබුණේ. මෙතන power output බෙදීමේ power input ඒක ලියන්න පුළුවන් torque input බෙදීමේ torque output කියලා. දශම 8. එතකොට torque input එක මෝටරේ පැත්තෙන් එදෙන torque එක ලියන්න පුළුවන් දශම 8 වතාවක් torque output එක විදිහට. මෙතන torque input එක t dash මෝටරේ එදෙන torque එක ගන්න පුළුවන් thread එක මත එදෙන torque එක බෙදලා දශම 8න් නේට දශම 8යි ඒ විදිහට මෙතන දශම 8න් බෙදලා torque එක හොයලා තියෙනවා නිව්ටන් මීටර් 13ක් ඕන කියලා thread එක මත. එතකොට required power එක හොයන්න මේ torque එක යෙදෙන්න උන ඔමේගාත් ගන්න වෙනවා. ඔමේගා අපිට ඒතර ගානේ ඔමේගා කියන කියලා තියෙනවානේ. And a motor speed RPM විදිහට දීලා තියෙනවා 1450. එතකොට අර torque එක වැඩි කරන්න ඕනේ මෙතන RPM එක ඔමේගා විදිහට හදාගෙන. එතකොට 1450 25 බෙදීම 60න් RPM කිව්වහම 1450 කියන්නේ RPM වලින් ඒ කියන්නේ විනාඩියට වට. එතකොට විනාඩියට වට 1450. එතකොට 1450 වටේක රේඩියන් වලින් වැඩි කරලා 25 වලින් වැඩි කරන්න ඕන. එතකොට විනාඩියට කරගෙන රේඩියන් ගන්න එනවා. තප්පරයට කරගෙන ගන්න හොයන්න විනාඩිය 60න් බෙදන්න ඕන. ඒක 60න් බෙදුවොත් තමයි තප්පරයට කරගෙන රේඩියන් RADS ඍණ එකකට ගන්න පුළුවන්. ඔමේගා ගන්න පුළුවන්. එතකොට 1450 25 විදිහම 60න් වැඩි කරගහම. එතකොට අපිට ඕන කරන පවර් එක එනවා. එතකොට පවර් එක හොයන්න පුළුවන් හරි විදිහට. එතකොට efficiency එක ගන්න ඕන input torque එක හොයාගන්න. output torque එක තමයි thread එක මත යෙදෙන torque එක. එතකොට input torque එක ඒ විදිහට හොයාගත්තා. ඔමේගාත් හදාගත්තා. කෝණික ප්‍රවේගයෙන්. එතකොට පවර් එක හොයාගන්න පුළුවන්. එතකොට ඒක ලොකු කේස් එකක් නෑ කියලා හිතනවා. නේද? අරක තමයි මම අර ගාන එක පස්සේ බලලා කියන්න. එතන පස්වෙනි ගානේ efficiency එක හොයපු එක. තමයි ප්‍රශ්නයක් උනේ. අපි එන පාඩම් පටන් ගමුද? 10 අමාරුයි නේ හැබැයි. ඒකනේ screw friction tutorial එක අපි කතා කරලා බැලුවේ. අපිට පටන් ගන්න තිබ්බේ ඩයිනමික්ස් වල පළවෙනි කොටස. කටින
අද වෙලා ගියේ ඊළඟ දවස් පටන් ගමුනේ එහෙනම්. resume කළා. හරි හරි. ඉතින් ඔබ කිව්වේ හරි මෙතන මේ ස්පීඩ් රේෂියෝ එක මෙතනට අරන් තියෙන්නේ. මෙතන දීලා තියෙන්නේ. මට ඒක හොයාගන්න බැරුව ගියා මේ ලියලා තිබ්බේ මොකද්ද කියලා. එන්කේ මතක කරලා. හරි හරි හරි. එළ එතකොට ඉන්පුට් පවර් එක 50යි n කියලා අරන්. මෙතන n කියන්නේ මොකක්ද දන්නේ නැහැ නේද? නිව්ටන් කියන එක නෙමෙයි. මේ ටෝක් එක වතාවක් ඔමේගා අරන් තියෙන්නේ. එන් කියන්නේ මේ අර රේෂියෝ RP එකේ බෙදලා කැපෙන හින්දා RPM එකක් වෙන්නේ නැතිනේ. n කියලා දීලා තියෙන්නේ. 1450 කියන ඔව් එක එන් කියලා 1450 වෙන්නේ නැති n කියලා දීලා තියෙන්නේ. එතකොට පවර් එක ලියද්දි ටෝක් එක වතාවක් ආ ස්පීඩ් රේෂියෝ එකයි ඒක වැඩි කරලා ලියන්න ඕන නේද? හරි හරි එළ එහෙමනේ ගන්නෙ. එතකොට හරි. එතකොට ඉන්පුට් එක අවුට්පුට් එක තියෙනවා. එතකොට එන් කොහොමද කැපිලා යනවද? ඔව් කැපිලා යනවා. n කැපිලා යනවා කියලා ගන්න බෑනේ. ඒක ඕන වුණා අන්තිම ෆ්‍රේම් එකට. කමනේ ඒතොර 50 අනුපාතය කියලා හරි ගමු නේ. 1ට 50 තමයි මෙතන. ඔව් හරි. එතකොට ස්පීඩ් රේෂියෝ එක මෙතන ලියන්න ඕන නේද? 1ට 50 කියන්නේ. මේක T1 නම් T වැඩි කිරීම 50 පල්ලෙහා T ඩෑෂ් අවුට්පුට් එක නම් ඒක වැඩි කිරීම මේක අවුට්පුට් එක එන්නේ ස්ක්‍රූ එක පැත්තටනේ. මෙහෙනේ ස්ක්‍රූ එක. මේ පැත්තේ මෝටරේ. හරි හරි වල එතකොට පවර් අවුට්පුට් බෙදීම පවර් ඉන්පුට් ගත්තාම T ඉන්පුට් බෙදීම T අවුට්පුට්. මෙතන 50ත් එතකොට ගන්න වුණා. පල්ලෙහා. පවර එතන හරිද බං දැන් P out කිව්වම උඩට එන්නේ මේ T out එකයි omega out එකයි එන්නේ නේද? ඒක අනිත් පැත්ත හැලනේ. ඒක නම් වැරදිලා වගේ නේ. ඒ පියවර. ක්ලියර් තියෙන්නේ. අවුට්පුට් එක නුඩ එන්න ඕනේ. මෙතන දශමටනේ කොහොමද තියෙන්නේ? ඒතර T ඉන් වතාව ඔව් මෙතන ඉන් තමයි ඉන්නවා. දශමටෙන් වැඩි ගලානේ තියෙන්නේ. T අවුට්පුට් එක අනිත් පැත්තේ තියෙනවා. මේ අනුපාතය කොහොමද ගන්න තමයි n දාලා තියෙන්නේ කැපිටල් n. ඒ කියන්නේ නිව්ටන් කියන්නත් නෙමෙයි. 50ට එක අනුපාතනේ දීලා තියෙන්නේ. අපිට ඒ කෙලිම 50යි එකයි කියලා ගන්න බෑනේ. ඒ හින්දා තමයි 50යින් 1යි n කියලා අරන් තියෙන්නේ. අනුපාතෙම තමයි n එක දාගෙන තියෙන්නේ. ඒතකොට ටෝක් එක වැඩි කරන්න ඕන. දැන් මේක ලියන්න පුළුවන් ඒතර. T in වතාවක් 50යි n බෙදීම T output වතාවක් 1යි n මේ T in වතාවක් 50යි n T output වතාවක් 51යි n සමානයි දශමට කියලා ගන්න වෙනවා. මේ දෙක මාරුලා ලියවෙනවා T in T out එකයි නේ. එතකොට T input torque එක ගන්න පුළුවන් අර විදිහට. නෑ input torque එක නෑ. ඔය ඒක සුළු කරලා තමයි පල්ලෙහාට අරන් තියෙන්නේ. එතකොට මේ 50 ඉන්නේ ඒ ස්පීඩ් රේෂියෝ එකේ 50. මෙතන බෙදිලා 50න් 1න් බෙදිලා තමයි 50 එන්නේ පල්ලෙහාට. හරිනේ. එතකොට 50 මම කලින් දෙකින්නේ 50. එතකොට ඒකේ සත් හරිනේ. කේසන් අද නොද කියලා නිදාගෙන ඉන්නවා. බලන්න ආච්චා ගාම්බඩ දෙන්න.
අදලා සයිලන්ට් දානවා අයියා බලන්න කරාය දුන්නේ උඹලක විවස් වෙන